පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ අදත් අපිට කොහොම පිහිට වෙනවද කියන කාරණාව මාතෘකා කරගෙන මේ ධර්ම දේශනාව සිදු කරන්නයි. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ අදත් අපිට පිහිට වෙනවද සරණ වෙනවද ඒක කොයි ආකාරයෙන් සිදු වෙනවද කියන කාරණාව බුදුරජාණන් වහන්සේම තමයි අපිට පැහැදිලි කරලා දේශනා කරන්නට යෙදුනේ. කිසිම කෙනෙක් අද භාග්‍යවතුන් වහන්සේ නැහැ කියලා කල්පනා නොකළ යුතුයි කියන කාරණාවම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ කාරණාව භාග්‍යවතුන් වහන්සේ තහවුරු කරපු තැනින් අපිට පැහැදිලි වෙන්නේ අදත් බුදුරජාණන් වහන්සේ ජීවමානමයි කියන කාරණාවයි. ඒක මේ ලෝකේ අපිට අහන්න තියෙන අති විශේෂිත කාරණාවක්. භාග්‍යවතුන් වහන්සේ අපිට තාමත් පිහිට වෙමින් වැඩ ඉන්නවා කියන කාරණාව. තාමත් භාග්‍යවතුන් වහන්සේ ජීවමානයි කියලා මේ අහන කාරණාව අපේ ජීවිත කොයිතරම් උසස් තැනකට පත් කරනවද? කොයිතරම් කුසලයෙන් පෝෂණය කරගන්න පුළුවන්ද? අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කොයිතරම් අපිට පුද පූජාවල් සිදු කරගන්න පුළුවන්ද? අතීතයේ අය යම් තාක් කුසල් රැස් කරගත්තා නම් ඒ තාක් කුසල් අඩු නැතුව අදත් අපිට සිද්ධ කරගන්න පුළුවන් නේද කියන තීරණයට යන්න පුළුවන් අවස්ථාවයි මෙතනින් මේ අපිට පැහැදිලි කරලා දෙන්නේ. ඒ කාරණාව විශේෂයෙන් අපිට පැහැදිලි කරලා තියෙන එක තැනක් තමයි දීඝනිකායේ සඳහන් වෙන මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාව. පින්නතුනි මේ මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාව ආරම්භ වෙන තැන අපේ බුදුරජාණන් වහන්සේ අපිට මූලික අවවාද දෙකක් කරනවා. ආන් ඒකේ පළවෙනි අවවාදයේ තමයි මේ කාරණාව සඳහන් වෙන්නේ. මේ කාරණාව ටිකක් ගැඹුරුයි. නමුත් අද අපි වැඩියෙන් කතා කරන්නේ දෙවනි අවවාදයේ පිළිබඳව. ඒ නිසාම පළවෙනි අවවාදයේ යටපත් වෙලා මගහැරිලා ගිහිල්ලා. පළවෙනි අවවාදයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා විශේෂයෙන් ආනන්ද ස්වාමින් වහන්සේ ආමන්ත්‍රණය කරලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. සියාකෝ පනානන්ද තුම්හාකං ඒව මස්ස. ආනන්ද නුඹලාට මෙහෙම හිතෙන්න පුළුවන්. කොහොමද? අතීත සත්තුකං පාවචනං. අපගේ භාග්‍යතුන් වහන්සේ අතීතයට ගියා. නත්ති නෝ සත්තා. අපේ ශාස්තෘන් වහන්සේ අද නෑ. ශාස්තෘන් වහන්සේ අතීතයට ගියා කියලා නුඹලාට හිතෙන්න පුළුවන්. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා න කෝපනේතං ආනන්ද ඒවං දට්ටබ්බං. ආනන්ද ඒ එසේ නොදැකිය යුතුයි. බුදුරජාණන් වහන්සේ අතීතයට ගියා කියලා කවදාවත් කල්පනා කරන්න එපා කියන එක තමයි මේ මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවේ තියෙන පළවෙනි අවවාදය. දෙවැනි අවවාදයේ හැටියට පැහැදිලි කරලා තියෙන්නේ යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ. යම් ඒ ආනන්ද මා විසින් ධර්මයක් විනයක් දේශනා කරන ලදද පනවන ලදද එය මාගේ ඇවෑමෙන් පසු ශාස්ත්‍රූ බවට පත්වෙයි. මේක දෙවැනි අවවාදය. නමුත් පින්නතුනි මේ පළවෙනි කාරණාව මම මුලින් සිහිපත් කළා හරි ගැඹුරුයි. ඒක ඊටා විශේෂ කාරණාවක්. බුදුරජාණන් වහන්සේ උදෙසා යම් කෙනෙක් යම් පූජාවක් කරනවා නම් අදත්
බුදුරජාණන් වහන්සේ ජීවමානමයි කියන සිතින් යුක්තවම ඒ පූජාව කරන්න බුදුරජාණන් වහන්සේ අපිට අවසර දීලා තියෙනවා. යම් කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගන්න යන්න අවස්ථාවක් ලැබුණොත් විහාර මන්දිරයක වේවා චෛත්‍ය මළුවක වේවා බුදුරජාණන් වහන්සේ දැනුත් ජීවමානවම සවනක් ගන බුද්ධ රශ්මි ජාලා විහිදව පංච වර්ණයෙන් බැබලෙන නේත්‍ර යුගලයෙන් මා දෙස බල බල මේ ස්ථානයේ වැඩ ඉන්නවා කියන සංඥාව උපදවාගෙනම බුදුරජාණන් වහන්සේට යම් කෙනෙක් වන්දනා කරනවා නම් ජීවමාන භාග්‍යතුන් වහන්සේට සවැත් නුවර ජේතවනාරාම සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා වන්දනා කළොත් ලැබෙන ආනිසංසය ඒ විදිහටම අඩු නැතුවම ලැබෙනවා. අද යම් තැනක ගිහිල්ලා වන්දනාවක් කරනවා නම් අපි ඒ ලබාගන්නේ හැබෑවටම අර සුගන්ධ කුටියට ගිහිල්ලා වන්දනා කරන්න තිබිච්ච අවස්ථාවයි. ආන්ගේ කාරණාව එහෙමම දැකලා එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියට අපි කොහොමද යන්නේ? ඒ වෙනකොට අපි එතෙන්ට යන්න කොහොම සුදුසු විදිහට සූදානම් වෙනවද පිළියෙල වෙනවද? කොයි වාගේ ඇඳුමක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇඳගෙන යනවද? මේ කාරණා සියල්ලම මෙතන හිතන්න සිද්ධ වෙනවා. ලෝකේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකින් පහළ වෙන මේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ දෙවියන්ට පේන්නේ දෙවියෙක් හැටියට, බ්‍රහ්මයන්ට පේන්නේ බ්‍රහ්මයෙක් හැටියට, මේ ලෝකේ සියලු දෙනාගේම පුද පූජාදියට සුදුසු වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඳගන්න යන මම කොයි විදිහට භාග්‍යතුන් වහන්සේ වඳිනවද? කොයි විදිහට භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනට එළඹෙනවද? මේ කාරණාව තමන්ගේ හිතෙන් අරගන්න ඕනේ. ඒකට තමයි කියන්නේ ජීවමාන බුද්ධ සංඥාව කියලා. යම් කෙනෙක් ඒ සිතුවිල්ලෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටෙනවා නම් අර එදා හැබෑවින්ම ජීවමාන භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳලා යම් කුසලයක් අත්පත් කරගන්නවා නම් ඒ කුසලය අල්ප මාත්‍රයක්වත් අඩු නැතුව අපිට ඒ විදිහටම ලැබෙනවා. මේ කාරණාව පැහැදිලි කරන්න අපේ ධර්මයේ උදාහරණ ගණනාවක් පෙන්වන්න පුළුවන්. එක අවස්ථාවක් තමයි විමානවත්තු පාළියේ සඳහන් වෙන පීත විමාන වස්තුව. පීත විමාන වස්තුවේ සඳහන් කරන්නේ ශාස්ත්‍රූ ශරීරය අරමුණු කරගෙන අජාසත්ත රජුරුව විසින් හදාපු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍යයට වන්දනා කරන්න ගියපු කාන්තාවක් ගැන. ඒ කාන්තාව මේ චෛත්‍ය වන්දනාවට යන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශරීරය අරමුණු කරගෙන. මේ චෛත්‍යය ඇතුලේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා ගැන ඇය කල්පනා කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීරය කියලා. අංගින්සා සඳහන් කළා සත්තු ශරීර මුද්දිස්ස විප්පසන්නේන චේතසා. ධාතුන් වහන්සේලා සලකලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ශරීරය කියලා. ඇය විසින් මේ වැටකොළු කියන වැලේ මේක සඳහන් කරලා තියෙන කෝසාතකී කියලා. වැටකොළු වලට තමයි කෝසාතකී කියලා කියන්නේ. වැටකොළු වැලෙන් මල් 4ක් කඩාගෙන අර චෛත්‍ය දිහාවට ගමන් කරනවා. ඇගේ හිත ජීවමාන බුද්ධ සංඥාවෙන් පිරීලා චෛත්‍ය දිහා බලන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව දිහා බලනවා වගේ. අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඒ මල් ටිකත් අරගෙන චෛත්‍ය දිහාට ඇය ගමන් කරනකොට මගතොට තියෙන වෙන කිසි දෙයක් ඇයට අරමුණු වුණේ නැහැ. පාරායිනේ හිටිය එළදෙනක්. ඒ එළදෙන අලුතෙන් පැටවු දාලා.
එළදෙන ළඟින් මේ කාන්තාව යනකොට එළදෙන ඇයට අනිනවා. ඇය මගදිම මැරෙනවා. මැරිච්ච ගමම්ම ඇය තව්තිසාවේ පහළ වෙනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පරිවාර දිව්‍යාංගනාවන් ප්‍රමාණය ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ කෝටි 2.5ක් කියලා. ආන්ගේ දිව්‍යාංගනාවන් අතර ඒ කෝටි 2.5ම අභිභවනය කරලා ඒ කෝටි 2.5ටම වඩා ශරීරයෙන් ආලෝකය විහිදුවමින් හදිස්සියේම දෙවඟනක් පහළ වෙනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇගෙන් අහනවා මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොනවාගේ පින්කමක් කරලද මේ තරම් ආනුභාව සහිතව මෙහි ආවේ කියලා. ඒ වෙලාවේ ඇය සඳහන් කරනවා ස්වාමීනි මම මහා ලොකු පින්කමක් කළේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ දිහාට මං වැටකොළු මල් 4කුත් කඩාගෙන ගියා. මට ඒ මල් චෛත්‍යයට පූජා කරන්න බැරි වුණා. මගදී එළදෙනක් ඇනලා මම මැරුණා. මගේ මරණයත් සමගම තමයි මම මේ විදිහට මෙහි ඇවිල්ලා පහළ වුණේ. ස්වාමීනි ඒ මල් ටික පූජා කරගත්තා නම් මම මෙතන උපදින්නේ නැහැ. මීට වඩා උසස් තැනකයි ඉපදෙන්නේ. ඒ විදිහට සක්‍ර දේවේන්ද්‍රයන්ට කරුණ සඳහන් කරාම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මාතලීට ආමන්ත්‍රණය කරනවා. සියලුම දෙවියන් වෙනුවෙන් මාතලී නම් වූ රතාචාර්යයන්ට කතා කරලා සක්දෙවිඳු සඳහන් කරනවා තස්ස මාතලී අච්චේරං චිත්තං කම්ම පලං ඉදං අප්පකම්පී කතං දෙයියං පුඤ්ඤං හෝති මහප්පලං. බලන්ඩ මාතලී අසිරිමත් වූ විසිතුරු වූ පූජාවක ශ්‍රේෂ්ඨත්වය. ස්වල්ප වුවත් එය මහත්ඵල වෙන හැටි. නත්ති චිත්තේ පසන්නම්හි අප්පිකානාම දක්කිනා. සිත පැහැදිලා යමක් කරන කල්හි මාතලී එහි කිසි අල්ප බවක් නං නෑ. සිත පැහැදිලා නං තියෙන්නේ එහි අල්ප බවක් නෑ. ඒක මහත් පළමයි. ඒක මහ ශ්‍රේෂ්ඨමයි. තථාගතයන් කෙරෙහි හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි හෝ සිත පැහැදීමෙන් යමක් කරනවා නම් ලැබෙන ආනිසංසය ඊටාම ඉහළයි කියන කරුණ පැහැදිලි කරනවා. මාතලී එන්න සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කතා කළා. මොකද මේ මාතලී ඇතුළුව සක්දෙවිඳු ප්‍රධානව සියලු දෙනාම මේ වෙලාවේ නන්දන උයනට විනෝද වෙන්න යන්න ලැහැත් වෙලා හිටපු වෙලාවක්. ඒ නිසා මාතලීට කතා කරලා සක්දෙවිඳු සඳහන් කරනවා අනික් අයටත් දැනුවත් කරන්න. විනෝද වෙන්න යන ගමන නවත්තන්න. තථාගතස්ස ධාතියෝ සුකෝ පුඤ්ඤාන මුච්චයෝ. තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා උදෙසා කරනවා නම් යම් පූජාවක් එය පිනෙහි උච්චතම තත්වයයි. ඒ නිසා මාතලී අපි යමු චෛත්‍ය වන්දනා කරන්න. එහෙම කතා කරලා සියලු දෙනාම චෛත්‍ය වන්දනාවට යනවා. එක දිගටම දවස් 7ක් සක්‍ර දේවේන්ද්‍රයන් ඇතුළු දෙවිවරු චෛත්‍ය පූජා පැවැත්වුවා කියලා සඳහන් වෙනවා. තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේචිත්තේ සමම්පලං. යම් මොහතක සිත සම කරන්න පුළුවන් නම් ඵලය සමානයි. චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින්. මෙතන සිත සම කරනවා කියලා සඳහන් කළේ ජීවමාන භාග්‍යතුන් වහන්සේ ළඟ කොහොම කටයුතු කරනවද? ආන්ගේ හැඟීමෙන්ම කටයුතු කරනවා කියන එකයි එදයි අදයි හිත සම කරගන්නවා කියලා කියන්නේ. සමේ චිත්තේ සමම්පලං. චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින්. එහෙම යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ සත්වයා ඒකාන්තයෙන් සුගතියටම ගමන් කරනවා.
එනම් මෙන්න මේ කාරණාවෙන් අපිට පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අරමුණු කරගෙන ජීවමාන බුද්ධ සංඥාව උපදවාගෙන අදත් යම් කෙනෙක් යම් තැනක පූජාවක් සිද්ධ කරන්නේ නම් එය අනන්ත අප්‍රමාණ ආනිසංස සහිතයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නෑ කියලා කල්පනා කරන්න එපා. හිත සම කරන්න විතරයි අවශ්‍ය. මේක එක උදාහරණයක්. පින්නතුනි තවත් උදාහරණයක් තියෙනවා අපදාන පාළියේ පළවෙනි පොතේ 262 වෙනි පිටුවේ තමයි මේ කාරණාව සඳහන් කරන්නේ. පච්චුපට්ඨාන සංඤක තේරාපදානය. අපේ ශාසනයේ පැවිදි වෙලා පච්චුපට්ඨාන සංඤක නමින් අරහත්වය ලබා ගන්න මේ රහතන් වහන්සේ අතීතයේ අත්තදස්සී කියන භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච කාලේ යක්ෂ යෝනියේ ඉපදිලා හිටියා. යක්ෂ සේනාධිපතියෙක්. ඊටාම ඉසුරුමත්. මේ යක්ෂ සේනාධිපතියා එක දවසක් අඬනවා. හේතුව තමයි මේ තරම් ඉසුරුමත්ව මං ඉපදුනා. නමුත් මගේ ධනෙ වියදම් කරලා මට ඒ ධනයෙන් ප්‍රයෝජනයක් ගන්න හැකියාවක් නැහැ. ඒ ධනෙ වියදම් කරන එකේ හැබෑම ලාභය ලබන්න ලෝකෙ දැල්වෙමින් තිබිච්ච හැබෑ පහන නිමිල ගිහිල්ලා. ඒ හින්දා මට හැබෑ ප්‍රයෝජන ගන්න කාලයක් නෙමෙයි මේක. එහෙම කල්පනා කර කර තමයි අඬන්නේ. මේ යක්ෂයා අඬ ඉන්න වෙලාවේ අත්තදස්සී භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ එක මහරහතන් වහන්සේ නමක් සාගර කියන මහරහතන් වහන්සේ දකිනවා මෙයා අඬ ඉන්නවා. ඒක දැකලා සාගර මහරහතන් වහන්සේ මේ යක්ෂයා ගාව පහළ වෙනවා. පහළ වෙලා යක්ෂයාගෙන් අහනවා කින්නු සෝචසි මා භායි මගේ සහෝදරයා උඹ කුමක් සඳහා අඬනවද කියලා. ඒ වෙලාවේ යක්ෂයා Taman දුක් වෙන්නේ මොන වාගේ කාරණාවක් නිසාද කියලා පැහැදිලි කළා. රහතන් වහන්සේ සඳහන් කරනවා එහෙම කියන්න එපා. එහෙම හිතන්නත් එපා. චර ධම්මං සුමේදස. සුමේද කියලා කියන්නේ පඬිතයට. පඬිතය ඥානවන්තය ධර්මයේ හැසිරෙන්න. භාග්‍යතුන් වහන්සේ නැහැ කියලා කල්පනා කරන්න එපා. ඔබ වැඩියෙන් ලහියේ ධර්මයේ හැසිරෙන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේටම උපස්ථාන කරන්න අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේලා ඉතුරු කරලා පිරිනවම් පාලා තියෙනවා. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් හදන්න. චෛත්‍ය හදලා ඒ චෛත්‍යයට උපස්ථාන කරන්න. ආනන්ද ස්වාමින් වහන්සේ යම්සේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළාද ඒ විදිහටම උපස්ථාන කරන්න. මේ කාරණාව අහපුවහම පින්නතුනි යක්ෂයාට මහා පුදුම සතුටක් ඇති වුණා. මම සංකප්ප මඤ්ඤාය සාගරෝ නාම ශාවකෝ මගේ අදහස දැනගත්ත සාගර නම් මහ ශ්‍රාවකයන් වහන්සේ මං ගාවට ඇවිල්ලා මට මෙහෙම උපදෙස් දුන්නා. ආන්ගේ උපදේශයෙන් සතුටටපත් වෙලා චෛත්‍යයක් හදලා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අවුරුදු 5ක් ජීවමාන බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා වගේ ඒ චෛත්‍යයට උපස්ථාන කළා කියලා සඳහන් වෙනවා. පින්නතුනි මේ කාරණාව විතරක් නෙමෙයි අපේ ධර්ම කාරණාවල් වල සඳහන් කරනවා අතීතයේ ලෝකෙ පහළ වෙච්ච රජවරු කොයිතරම් රාජකාරී කටයුතු තිබුණත් මොනතරම් වැඩපොළ තිබුණත් දවසකට 3 පාරක් චෛත්‍ය ළඟට එළඹුණා කියලා. උදේට, දවල්ට, හවසට චෛත්‍ය වන්දනාවට ගියා කියලා සඳහන් කරනවා.
තමන්ගේ අනික් සියලුම කටයුතු පසෙක දාලා 3 වතාවක් බුදුරජාණන් වහන්සේ වැඳගන්න එක ඒ රජවරු කරලා තියෙනවා. ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් පුදුමාකාර පැහැදීමක් තිබිලා තියෙනවා. අපිට අද දවසකට විනාඩි 10ක්වත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කැප කරන්න කල් නැතිකොට බොහෝ රාජකාරී තිබිච්ච රජවරු දවසකට 3 පාරක් භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න අමතක කරලා නැහැ. ඒ ගිහිල්ලා තියෙන චෛත්‍ය මළුවට ජීවමානව වැඩ හිටපු කාලේ කොසල් ආදී රජවරුත් දවසකට 3 වතාවක්වත් භාග්‍යතුන් වහන්සේ වැඳගත් බව සඳහන් කරනවා. පසු කාලීන රජවරු චෛත්‍ය වන්දනාවට එළඹිලා තියෙන්නේ ජීවමාන භාග්‍යතුන් වහන්සේ කියන සංඥාවෙන්. එහෙම වන්දනා කරලා අප්‍රමාණ කුසල් රැස් කරලා තියෙනවා. මේකත් භාග්‍යතුන් වහන්සේ තාමත් ජීවමානයි කියන කාරණාව පැහැදිලි කරන්න එක කරුණක්. 5 වසරක් චෛත්‍යයට උපස්ථාන කරපු අර යක්ෂයා මරණයෙන් පස්සේ සුගතියේ ඉපදිලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා නිසි කල්වයස් ගෙවලා ශාසනයට ඇතුල් වෙලා පච්චු පට්ටාන නමින් රහත් වෙලා මේ ශාසනයෙන් සසර කෙරවල කරනවා. එදා අර චෛත්‍ය හදාගෙන චෛත්‍ය රාජානන් වහන්සේට වන්දනා කළා. ගාථා 4ක් කියලා. එදා කියපු ගාථා 4 මෙදා තමන් වහන්සේගේ අරහත්ත්වය සඳහා හේතු වුණා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. අපදාන පාළියේ තමයි මේ කාරණාව සඳහන් වෙන්නේ. එහෙනම් ඒ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරපු උපස්ථානයෙන් ලබාපු ප්‍රයෝජනයක්. ඊළඟට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොයි විදිහට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ දකින්න ඇද්ද? භාග්‍යතුන් වහන්සේ වඳින්න ඇද්ද? මේ ජීවමානව වැඩ ඉන්න කාලේ හැම ශ්‍රාවකයෙක්ම බුදුරජාණන් වහන්සේ මේ දැන් මම දිහා බලනව ඇති. අද දවසේ භාග්‍යතුන් වහන්සේ මන් දිහා බලයි. භාග්‍යතුන් වහන්සේ අද මට පිහිට වෙයි කියන සිතුවිල්ල හැමදාම තමන් ගාව තිබුණා. අපේ සූත්‍ර ගණනාවක අපි මේ සූත්‍ර කියවනකොට අපිට මෙන්න මෙහෙම ප්‍රකාශයක් හම්බ වෙනවා. පඤ්ඤත්තේ ආසනයේ නිසීදී භගවා පනවන ලද ආසනයේහි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. එතකොට මේ ශ්‍රාවකයන් වහන්සේලා යම් කැලෑවක රුක්ෂ මූලයක වැඩ ඉන්නවනම් තමන් භාවනාවට වාඩි වුණේ බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න ආසනයක් පනවලා තියලා. එක්ක කොට කෑල්ලක්. එහෙම නැත්නම් ලෑල්ලක්. එහෙම නැත්නම් වැලි ගොඩක්. එහෙමත් නැත්නම් සඳහන් කරනවා තමන් වහන්සේගේ අතිරේක සිවුර. ඒ සිවුරට වැටිච්ච ගස්වල කොළ එකතු කරලා දාලා ඒක ඔතලා කොට්ටයක් වාගේ හදලා තියලා තියෙනවා. එහෙම තියලා තමයි තමන් භාවනාවට වාඩි වෙන්නේ. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවේ මම ගාවට වඩීද දන්නේ. ඒ වැඩම කළාට පස්සේ ස්වාමීනි මෙතනින් ස්වාමීනි මෙතනින් වාඩි වෙන්න කියා අසුන් පනවන්න කාලයක් නැහැ. ඒ තරම් ඉක්මනට භාග්‍යතුන් වහන්සේ වඩිනවා. ආන් ඒ නිසා ආසනය පනවලා තියලා තමයි උන්වහන්සේලා භාවනාවට එළඹිලා තියෙන්නේ. බුද්ධ කාලයේ කිර යත්ත ඒකෝපි බික්ඛු විහෙරති. සබ්බත් බුද්ධාසන පඤ්ඤත්තමේව හෝති. යම් තැනක වැඩ ඉන්නවද එතන බුද්ධාසනේ පනවලා තියලා වැඩ හිටියා. මොකද මේ බණ භාවනා කටයුතු වල යෙදෙන භික්ෂූන් වහන්සේලා දිහා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් බලනවා.
ඒ විතරක් නෙමෙයි අනික් හැමෝම දිහත් බුදුරජාණන් වහන්සේ එදත් අදත් ඒ විදිහටම බලනවා. යමෙක් මේ සංසාරයෙන් එතර යන්න අප්‍රමාණ වීරිය වඩනවා නම් ඒ පුද්ගලයාට භාග්‍යතුන් වහන්සේ එදා වගේම අදත් ඕනෑම මොහොතක පිහිට වෙනවා. අපිට යම් ආකාරයකින් වරදින්න පටන් ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ මොහොතේම වැඩලා අපේ වරදින තැන නිවැරදි කරනවා. පින්තුනි අපේ මහමුගලන් මහරහතන් වහන්සේ අරහත්වයේ උදෙසා දවස් 7ක් එක දිගටම අදිෂ්ඨාන කළේ සක්මන. රෑ දවල් දෙකේම දවස් 7ක් සක්මන් කරනවා. රෑ 7ක් දවල් 7ක් එක දිගට සක්මන් කරන නිසා උන්වහන්සේට ලොකු වෙහෙසක් දැනෙනවා. වෙහෙසක් එක්ක නිදිමතක් ඇති වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේම මොග්ගල්ලානයන් වහන්සේ ගාවට වඩිනවා. වැඩලා අවවාද කරනවා. අවවාද කරන්නේ නිදි මත නැති කරගන්න ක්‍රම ගණනාවක් පැහැදිලි කරනවා. කම්මැලි නොවි මේ ක්‍රමයන් පාවිච්චි කරලා නිදි මත නැමැති හතුරා පන්නලා වීරි කරන්න. අනුරුද්ධ මහරහතන් වහන්සේ මාස 9ක් අදිෂ්ඨාන කළේ ඉඳ ගැනීම සහ සක්මන විතරයි. එහෙම වීර්ය වඩනකොට උන්වහන්සේට මහා පුරුෂ විතර්ක පහළ වෙනවා. ඒ මහා පුරුෂ විතර්ක උන්වහන්සේ මෙනෙහි කරනකොට භාග්‍යතුන් වහන්සේ මොහොතින් උන්වහන්සේ ළඟ පහළ වෙනවා. පහළ වෙලා අනුරුද්ධ මෙයත් සිහිපත් කරන්න. තවත් කාරණාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ආන්ගේ කාරණාව ඔස්සේ කටයුතු කරපු අනුරුද්ධයන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. තමන්ගේ ශ්‍රාවකයෝ යම් තැනකද මේ සංසාරයෙන් එතර යන්න වීරිය වඩන්නේ ආන්ගේ හැම තැනකම භාග්‍යතුන් වහන්සේ ඔවුන් දිහා බලාගෙන ඉන්නවා. සත්තා අම්හාකං මනං ජානින්වා ආගතංවා අම්හාකං සමීපේ තිතං ඒව අත්තානං දස්සේති. මෙතන සඳහන් කළා අපගේ භාග්‍යතුන් වහන්සේ අපගේ මනස දැනගෙන පැමිණිලා අපගේ සමීපයෙහිම අපිට දකින්න ලැබෙනවා, පෙනී හිටිනවා. තස්මින් කනේ බන්තේ ඉමං නිසීදත ඉද නිසීදත ආසනේ පරියේසනං නාම භාරු. ස්වාමීනි මෙතන වැඩ ඉන්න කියලා අමුතුවෙන් ආසන පනවන්න කාලයක් නැහැ. එහෙනම් එදත් භාග්‍යතුන් වහන්සේ මේ සංසාරයෙන් එතර වෙන්න වීරිය වඩපු අය දිහා බැලුවා, පිහිට වුණා. අදත් බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් එහෙම වීරිය වඩන්න පටන් ගන්නවා නම් අදත් භාග්‍යතුන් වහන්සේ බලනවා, අදත් භාග්‍යතුන් වහන්සේ පිහිට වෙනවා. ඒ කියන කාරණාව තහවුරු කරන තවත් අපූර්ව තැනක් තමයි අපි මේ සිහිපත් කරන්නට යෙදුනේ. එමනම් පින්නතුනි, අතීතයේ මේ කාරණාව ගැන හිතලා අප්‍රමාණ වීරිය වඩපු උතුමන් වහන්සේලා කොයි තරම් ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කටයුතු කරලා තියෙනවද? අතීත උත්තමයන් වහන්සේලා ළඟ තිබිච්ච ශ්‍රද්ධාවයි අපි ළඟ තියෙන ශ්‍රද්ධාවයි පිළිබඳව කල්පනා කරලා බලනකොට අතීත උතුමන් ළඟ අපි කවුද කියන කාරණාව අපිට හැඟෙනවා. භාග්‍යතුන් වහන්සේ අදත් අපිට පිහිට වෙයි. එක දිගටම බුදුරජාණන් වහන්සේ අපි දිහා බලාගෙන ඉන්නවා කියලා අපිට හිතෙන්නේ. මේ සංසාරයෙන් අපිව එතර කරන්න මහා කල්ප අසංඛ්‍ය ගණන් උන්වහන්සේ සංසාරේ දුක් විඳා. තමන් වහන්සේට නිවන් දකින්න කෝටි ගණන් ලැබිච්ච අවස්ථාවල් හැම එකක්ම අපි වෙනුවෙන් අත්හැරියා.
මහාකල්ප අසංඛ්‍ය 4.1 කලින් දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ බණපද 2ක් අහලා නිවන් දකින්න තිබිච්ච අවස්ථාවත් අතහැරලා දැම්ම මගේ ඇරියා. තවත් මහා කල්ප අසංඛ්‍ය 4.1 ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන්ම පාරමිතා පිරුවා. බණපද 2කින් සදහටම සසරින් සමුගන්න තිබුණා. නමුත් ඒ අවස්ථාව මගහැරලා ලෞතුරා බුදු වෙන්න ආපහු පාරමිතා පුරන්න හිතහම ඒ පාරමිතා පුරන කාලය තුල තමන් වහන්සේ නිරයට යන බව බෝසතාණන් වහන්සේ දන්නේ නැද්ද? හොඳටම දන්නවා. සුමේද තාපසතුමා අභිඥාලාභී. එහෙනම් අහවල් කාලෙට මටත් නිරයට යන්න සිද්ධ වෙනවා. නිරය කියලා කියන්නේ අති භයානක වූ දුක්ඛදායක තැන. නිරයේ දුක අපිට තේරුම් නැති වුණාට ඒ අභිඥාලාභී මහ තවුසට නිරය ගැන හොඳට තේරෙනවා. නමුත් තමන් නිරයට යන බව දැනත් රහත් වෙන්නේ නැතුව මේ සංසාරයට බහින්නේ මොන තරම්නම් කරුණාවක් මොන තරම්නම් අනුකම්පාවක් අපි පිළිබඳව ඇති නිසාද? මහනිරේ ගිහිල්ලා ඉපදෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. නමුත් ඔසුපත් නිරේවල් වල ඉපදෙනවා. තේමිය ජාතකයෙන් නිරේ ඉපදිච්ච බව තව පැහැදිලි කරනවා. අවුරුදු 20ක් රජකම් කරලා අවුරුදු 80000ක් නිරේ හිටිය කියලා දැනගත්තාම තමයි අන්ධයෙක්, බීරෙක්, ගොළුෙක් මේ කොරවෙච්ච පුජ්‍යලේ වාගේ කතා බහ නොකර ඇවිදින්න නැතුව නැගිටින්න නැතුව සෑහෙන කාලයක් කටයුතු කරන්නේ අර කාරණාව දන්න නිසා. මේ ජීවිතෙත් නිරෝගී පුජ්‍යලයක් බව පෙන්වුවොත් මට ආපහු සැරයක් රාජ්‍ය භාර ගන්න වෙනවා. ආයෙ රජකම් කරලා නිරේට ගිහිල්ලා බෑ. ඒ නිසායි රජකම භාර නොගන්නයි මෙහෙම කටයුතු කළේ. එහෙමනම් මේ මහා කල්ප අසංඛ්‍ය 4.1 තුල විඳපු අනන්ත අප්‍රමාණ දුක්ඛන්දරාව. තේමිය කුමාරයාට නමුත් රජ්ජුරුව දුන්න දුක්ඛන්දරාව සීමාවක් නැති බව මනාව පැහැදිලි වෙනවා. තේමිය ජාතකයේ යම් කෙනෙක් හරියට කියවනවා නම්. එක අවස්ථාවක ඇඳ උඩ තියලා යටින් ගින්දර දානවා. සඳහන් කරනවා ඇඟේ දියපොක්කලක් මතු වුණා කියලා. ඒ තේමිය කුමාරයා මොකද කල්පනා කරන්නේ? නිරයේ ගින්දර මීට වඩා සැරයි. නිරය මීට වඩා දුක්ඛදායකයි. ඒ නිරයට යන්නේකින් මිදෙන්න නම් මේ දුක මම ඉවසන්න ඕනේ. එක වතාවක් ඇඟ පුරාම පැණි ගාලා එළියෙන් තිබ්බා. කූඹි වහනවා, මැස්සෝ වහනවා, මී මැස්සෝ බඹරු වාගේ සත්තු ඇවිල්ලා වහනවා, හපනවා, පැණි ගන්න දඟලනවා. ඒ වේදනාව ඉවසුවා. මේ වාගේ මහා වේදනාවල් වලට භාජනය කළා. දඟලයිද, කතා කරයිද, එහාට මෙහාට හැරෙයිද, පෙරලෙයිද කියලා බලන්න මේ. නමුත් ඒ වේදනාව තියාපු තැන තියාපු විදිහටම වින්දේ මේ ලෞතුරා බුද්ධත්වයේ ලබන්න මග ඉක්මන් කරගන්න ඕන නිසා. නැවත නිරේ නොයන්න ඕන නිසා. මේ වාගේ කාරණා මේ ශාසනය තුල අධ්‍යයනය කරනකොට උන්වහන්සේ මොන තරම්නම් වීරියක් දරුවද මේ ලෝක සත්වයා සතර අපායෙන් ගලව ගන්න. එහෙම පාරමිතා පූර්ණේ කරගෙන ඇවිල්ලා තමන්ගේ දරුවෝ කී පාරක් දන් දුන්නද? ස්වාමි දියණිය කී පාරක් දන් දුන්නද? එහෙම කටයුතු කරමින් ඇවිල්ලා ලෞතුරා බුද්ධත්වයේ ලබලා අපට දේශනාවක් කළා. මහණෙනි, මේ භයානක සංසාරයෙන් ඈතර යන්න නම්, සතර අපායෙන් නිදහස් වෙන්න නම් හැම කෙනෙක්ම උතුම් වූ පංචශීලයේ මත පෝෂණය වෙන්න ඕනේ කියලා. මේ පන්සිල් කවදාවත් උල්ලංඝනය කරගන්න එපා. දුගතියට බයයි නම්,
සුගතියට යන්න ඕනේ නම් ඒත් පන්සිල් උල්ලංඝනය කරන්න එපා. පන්සිල් මතම රැකෙන්න. අපිට එහෙම කරුණු භාග්‍යතුන් වහන්සේ දේශනා කරාම අපිට තාමත් පන්සිල් මත පෝෂණය වෙන්න සමහර වෙලාවට බැරි වුණා. සිල් ආරක්ෂා කරනවා කියලා හිතාගෙන හිටියට යම් කාරණාවකට එළඹුණාට පස්සේ සමහර වෙලාවට ඒ සිල් උල්ලංඝනය කරන්න වෙනවා. සීලය උල්ලංඝනය කරලා හරි ඒ දේ අත්පත් කරගන්න හරි ඒකෙන් බේරෙන්න හරි අපි කටයුතු කරනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට තාම අපි කීකරු මදි කියන එකයි. නමුත් අතීත ශ්‍රාවකයන් වහන්සේලා දිවි හිමියෙන් බුද්ධ වචනයට ගරු කළා. භාග්‍යතුන් වහන්සේ දැන් මේ මොහොතේ අපි දිහා බලාගෙන ඉන්නවා කියලා හිතුවා. ආන් ඒක හින්දා පව් කරන්න හරියට බය වුණා. බුදුරජාණන් වහන්සේ අපි දිහා බලාගෙන ඉන්නකොට කොහොමද මම මේ පාප කර්මය කරන්නේ? උන්වහන්සේ මෙච්චර සංසාරේ දුක් විඳේ මම සසරින් එතර කරවන්න නම් එයින් ප්‍රයෝජන නොගෙන උන්වහන්සේගේ මුහුණට පෙනීම මං කොහොමද උන්වහන්සේට එරෙහි වෙන්නේ? ආන් එහෙම හිතලා අතීතයේ පව් කරන එකෙන් වැළකුණා. ඒ අය පව් කරන්න ගියහම ඉස්සරලාම බය වුණා දෙවියන්ට පේනවා. කාට හොරෙන් කෙරුවත් මේක දෙවියෝ දකිනවා. එතකොට හොරකමක් නෑ එතන. හැංගිලා නෑ එතන. රහසක් නෑ එතන. ඒ දෙවියෝ දැකලා. ඊළඟට ඒ අය බය වුණා දෙවියෝ දැක්කේ නැතත් මේ ලෝකේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ලෝකේ රහතුන්ගෙන් කවදාවත් හිස් නෑ. අපි වැරදි කරනකොට රහතන් වහන්සේලා දකිනවා. ආන් ඒ හින්දා ලැජ්ජාවටපත් වුණා. දෙවියෝ දකී කියලා ලැජ්ජාවටපත් වුණා. ඒ හින්දා පව් කරන එකෙන් බේරුණා. නමුත් අපි සමහර වෙලාවට එහෙම බේරෙන්නේ නැතුව එහෙම වලකින්නේ නැතුව යම් කරදරයක් ආපුවහම අපි කල්පනා කරනවා මට මේ තරම් එක දිගටම කරදර එනවා. දෙවියන්ටවත් පේන්නේ නැද්ද කියලා. ඇත්තටම පේන්නේ නැද්ද? ඇත්තටම පේනවා. එහෙනම් ඇයි පිහිට වෙන්නේ නැත්තේ? දෙවියන්ට පේන්නේ අපිට වෙලා තියෙන කරදරේ විතරක් නෙවෙයි. අපි කරාපු දේවලුත් උතර පේනවා. ආන් ඒ හින්දා සමහර ලාවට පිහිට වෙන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. හොඳ කරනවත් දැක්කා, වැරදි කරනවත් දැක්කා. රහතන් වහන්සේලාත් ওই දෙකම දැක්කා. ඒ කවුරු නොදැක්කත් බුදුරජාණන් වහන්සේ දැක්කා. ආන් ඒක හින්දා පව් කරන්න හරියට ඒ අය බය වුණා. පවෙන් වළකින්න ඒ නිසා හැම වෙලාවෙම උත්සාහ කළා. මේ කාරණාවෙන් සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ එක දිගටම එදත් අදත් හෙටත් අපි දිහා බලාගෙන ඉන්නවා කියන කාරණාවයි මේ සඳහන් කරලා තියෙන්නේ. එදත් අදත් හෙටත් යම් කෙනෙක් උත්සාහ කරනවා නම් බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා මේ සංසාරයෙන් එතර යන්න. ආන් ඒ අයට තුනුරුවන්ගේ ආශිර්වාදය, තුනුරුවන්ගේ පිහිට හැමදාම තියෙනවා. මේ කරුණ මනාව දැනගත්ත කෙනාට තමයි හරියටම බෞද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. නිවැරදිව බුදුන් සරණ යන්න පුළුවන් වෙන්නේ. මේ කාරණාව තරමක් ගැඹුරුයි කියලා මම සිහිපත් කළා. නමුත් අපි හරියටම කල්පනා කළොත් අපේ භාග්‍යතුන් වහන්සේ තාමත් අපිට පිහිට වෙනවා. ආන් ඒ නිසා මේ සර්වඥ ධාතුන් වහන්සේලා ඕන තරම් අපේ බුදුරජාණන් වහන්සේත් අපිට ඉතුරු කරලා තියලා පිරිනවම් පෑවා. මේ ධාතුන් වහන්සේ නියෝජනය කරන්න ජීවමාන බුදුරජාණන් වහන්සේමයි. ආන් ඒ ධාතුන් වහන්සේලා උදෙසා වන්දනාමාන කරලා නිවැරදිව පුද පූජාවන් පවත්වලා භාග්‍යතුන් වහන්සේ අරමුණු කරලා කටයුතු කරලා සසරින් එතර යන්න මග හදාගන්න කියන අවස්ථාවයි ඒ ලැබලා දීලා තියෙන්නේ. එයින් ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාවක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ආන් එයින් ප්‍රයෝජන ගන්න අපි සියලු දෙනාටම සිත් පහළ වේවා. ශක්තිය, ධෛර්යය, වාග්ය,
වාසනාව උදා වේවා. එහෙම කටයුතු කරන්න උත්සාහ කරන අපිට තුනුරුවන්ගේ ආශිර්වාදය, තුනුරුවන්ගේ ශක්තිය નિરાයාසයෙන් නොඅඩුවම ලැබෙනවා. ආන්ගේ ආශිර්වාදයේ ශක්තිය අපේ ජීවිතවලට එකතු කරගෙන මේ ලැබිච්ච උතුම් ජීවිතය තුළින්ම වහ වහා සසරින් එතර යන්න උත්සාහ කරන්න, දිරිගන්වන්න භාග්‍යතුන් වහන්සේ තව තවත් අපිට අනුකම්පාව දක්වන සේක්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු.